ගිය ටිකක් නේ. ඔව් මම මොනවද කිව්වා ඔයාලට වායුගෝලය ගැන? මොනවා ගැනද කිව්වේ වායුගෝලයක් කොහෙද තියෙන්නේ? කොහෙද වායුගෝලය තියෙන්නේ? කාටද කියන්න පුළුවන් වායුගෝලය කොහෙද තියෙන්නේ? අපාවට විතරද? ඒ වාතය ඔව් හරියට වායුගෝලය තියෙන්නේ පෘථිවි ගෝලය වටා. පෘථිවි ගෝලය වටා. ඔව් අපේ පෘථිවි ගෝලය වටා තමයි පුතේ මේ වායුගෝලය තියෙන්නේ. කොච්චරක් උසකට විහිදෙනවා කියලා ඔයාලා දන්නවද? කිලෝමීටර් 700. නේ කිලෝමීටර් 700ක් විතර ඉහළටමයි පුතේ මේ වායුගෝලය විහිදෙනවා. එතකොට විද්‍යාඥයෝමයි පුතේ මොකද කරේ? මේ වායුගෝලය වාට මතකයි ස්තර කොටස් 5කට බෙදුවා. අන්න හරි. ස්තර වලට බෙදුවා නේද? වායුගෝලය වටා ඒ කියන්නේ පොළවේ ඉඳගෙන ඉහළට යන්නමයි පුතේ ස්තර කීයක් තිබුණද? කවුරු හරි කියන්න බෑ. පහයි. අන්න හරි. කොච්චරයි? ස්තර 5ක් තිබුණා. හරි හොඳයි මතකයි ඔයාලට නේද? සාමාන්‍ය පුතේ එතකොට මේ වායුගෝලය අපි බෙදුව ස්තර 5න් පළවෙනි ස්තරය තමයි පොළව මට්ටමේ ඉඳන් කිලෝමීටර් 15ක් නේද? ද්‍රවවලදී නම් කොච්චරද? ද්‍රවවලදී කිලෝමීටර් 8ක්. කිලෝමීටර් 8ක් very good. කිලෝමීටර් 8ක්. පැතිරෙනවා පරිවර්තී ගෝලය කියන කොටස නේ. පරිවර්තී ගෝලය කියන කොටස තමයි වායුගෝලයේ පහළම ස්තරය. මේක විහිදෙනවා පුතේ ඉහළට කිලෝමීටර් 15ක සීමාවක් තුල. ඒ කියන්නේ සමකය ආශ්‍රිතව තමයි කිලෝමීටර් 15ක් ද්‍රව ප්‍රදේශවලදී ඔයාට මම කිව්වා කිලෝමීටර් 8ක් වගේ තමයි පරිවර්තී ගෝලය විහිදෙන්නේ. එතකොට ඔයාලට මතකයිද පුතේ මේ ගිය සතියේ වීඩියෝ එකක්වත් පෙන්වන්න බැරි වුණානේ. ඔන්න අද මේ කොටස ඉවර කරපු ගමන් වීඩියෝ දෙකම පෙන්වනවා මම. ඒ නිසා 9 දක්වා රැඳී ඉන්න ඕනේ වීඩියෝ දෙක බලන්න. අද ටෙස්ට් එක නැද්ද? මොකද පුතේ? ටෙස්ට් එක නැද්ද අද? අද නෑ ටෙස්ට් එක. හරිද? ඔයාලට මැසේජ් එකක් දාලා තියෙනවා. සෙනසුරාදා ක්ලාස් එකේ දරුවෙක් පුතේ මගෙන් ඇහුවේ. සෙනසුරාදා එක්කෙනෙක්ද? ඊයේ ආව එක්කෙනෙක්ද? ඊයේ ආව කට්ටියට මම දැනුම් දුන්නා ටෙස්ට් එක තියෙන්නේ ලබන අඟහරුවාදා කියලා. සෙනසුරාදා පන්තියේ ඉන්න ළමයිනුත් දැන් මෙතන ක්ලාස් එකේ ඉන්නවනේ නේද? එයාලට තියෙන සෙනසුරාදා පන්ති වේලාව තුල අවසාන පැය. ඒ කියන්නේ අපි පටන් ගන්න දෙකටනේ 2-4 දෙකේ ඉඳන් 3 වෙනකම් උගන්වනවා. ධ්වනීය පාඩම සහ ඊළඟ ජෛව ක්‍රියාවලිය කියන මාතෘකාව උගන්වනවා. හරි ලබන අඟහරුවාදා ළමයින්ටත් ඒ වගේ. 2ට පටන්ගෙන 3 දක්වා උගන්වනවා. 3 ඉඳන් 4 දක්වා උදේ ටෙස්ට් එක තියෙනවා. සෙනසුරාදාට 3 සිට 4 දක්වා පැයක වේලාවක් ටෙස්ට් එක තියෙනවා. හරිද? අද නැහැ. අද වායුගෝලයේ පාඩම තමයි තියෙන්නේ. ඔයාගේ මැසේජ් එකක් දාලා තිබ්බේ. අපිටද ටීචර්? ඔයාගේ පන්ති වේලාව තුල. හරි? වායුගෝලයට අයත් මුළු වායු ප්‍රමාණයෙන් 75%ක්ම තියෙන්නේ කොහෙද? ඒ කියන්නේ වැඩිපුරම වායු ප්‍රතිශතයක් තියෙන්නේ පරිවර්තී ගෝලය. අන්න හරි. පාඩම් කරපු දරුවන්ට මතකයි. ජල වාෂ්ප තිබුණා මේකේ. දූවිලි අංශ තිබුණා. කොහෙද? අපි මේ ඉන්න සීමාව තුල. නේද? වැඩිපුරම තියෙන්නේ දූවිලි අංශු අපේ ජල වාෂ්ප කියන ඒවා වැඩිපුර මේ. ඒතර වලාකුළු තිබුණා. නේද? අපි ගිය සතිය පොඩ්ඩක් මතක් කරමු. ඊළඟට වහින්නේ, බොරවන්නේ, අකුණු ගහන්නේ නේද? සියලුම කාලගුණ විපර්යාස ඔන්න ඔයාලට මතකයි මම කිව්වා පරිවර්තී ගෝලය තුල තමයි පුතේ කාලගුණ විපර්යාස ඔක්කොම වෙන්නේ. වැස්ස ඇති වෙන්නේ පුතේ අපිට කිලෝමීටර් 15ක් උඩ තියෙන බලාකුළු වල ඉඳන් තමයි වර්ෂාව වැටෙන්නේ. තේරුණාද? අකුණක් ගැහුවොත් ඒ අකුණු ගහන්නෙත් ඒ වගේ.
චුට්ටක් උඩ ඉඳගෙන අකුණු වෙන අවස්ථා තියෙනවා නේද ස්තර ගෝලය තුලදී හරි එහෙනම් සාමාන්‍ය හෙලිකොප්ටර් පැරෂූට් එකක් ප්ලේන් එකක් නේද ඒවා යන්නේ අපේ මේ කිලෝමීටර් 15 සීමාව කියලා ඔන්න දාන්න. උතේ මම ඊළඟට ගියා ඔයත් එක්ක කිලෝමීටර් 50 දක්වා සීමාව කතා කරා. ඒ තමයි ස්තර ගෝලය. නේද? ස්තර ගෝලය. ඔය ස්තර ගෝලය තුල ඔන්න හරි මට ඉංග්‍රීසි නමකුත් දානවා හොඳයි. උතේ ස්තර ගෝලය හරි වියලි නේද? ජල වාෂ්පනේ. අපේ පරිවර්තී ගෝලේ ගොඩාක් තිබුණා ජල වාෂ්ප. දූවිලි තිබුණා. නමුත් ස්තර ගෝලයට යනකොට ටිකක් වේලිලා ජල වාෂ්ප අඩුයි. හුළඟ අඩුයි. හුළඟ තියනවා නම් තියෙන්නේ පුතේ එක පැත්තකට තමයි සුළං හමන්නේ. ඒ නිසා ජෙට් යනවා කියලා මම ඔයාලට කිව්වා. නේ ජෙට් එකක් යනකොට අර පාර දුම දාගෙන යන්නේ. ආන් එක පැත්තකට ජෙට් එකක් යද්දි අහසේ ඉරක් කැදෙනවා. ඒ යන්නේමයි පුතේ ස්තර ගෝලය තුලදී. හරිද? මේ ස්තර ගෝලයේ විශේෂත්වයක් කිව්වා කාටද මතක? විශේෂ ස්තරයක් නැත්නම් අපි කියනවා ඕසෝන් වියන තියෙනවා. ඕසෝන් ස්තරය ඕසෝන් ලේයර්. ඔව් හරි හොඳයි. ඒ ලේයර් එකෙන් මොකද පුතේ කරනවා කිව්වම ඕසෝන් ස්තරයෙන් මොකද අපේ දරුවෝ ඔක්කොම ටික කෑ ගහලා කියනවා මොකද සූර්යාගේ ඉඳන් එන අහිතකර කිරණමයි පුතේ පොළවට එන්න දෙන්නේ නේ. ආරක්ෂිත වලල්ලක් තියෙනවා. මේක තියෙන්නේ අන්න ස්තර ගෝලය තුල. ඒ අපි ඉන්න පරිවර්තී ගෝලය නෙමෙයි ඊටත් උඩ. වායු ගෝලය. හරිද? රයිට්. එන්නේ යා මතක තියාගන්න. උතේ වායු දූෂණයක් වෙනකොට ඔයි ඕසෝන් ලේයර් එකට පොඩ්ඩක් හානි වෙන්න පුළුවන්. ඒ නිසා අපි වායු ගෝලය තාම ආරක්ෂා කරගන්න ඕනේ. අපි විෂ වායු වර්ග නිකුත් කරන එක වළක්ව ගන්න ඕනේ. ඒවා උඩට ගියොත් මයිත්තේ අර ඕසෝන් වියන සිදුරු කරනවා. එහෙම සිදුරු කරොත් ඉතින් මෙයා එනවා හොඳේ. කවුද එන්නේ? සූර්යාගේ හොඳ නැති කිරණ. උතේ පාර ජම්බුල කිරණ. පාර ජම්බුල කිරණ. ඒවා අන්න ඇවිල්ලා අපේ ඇස් පුච්චනවා, සමේ පිළිකා හදනවා. ওই වගේ වැඩ ගොඩාක් හොඳ නැති ඒවා කරනවා. දස්වලටත් හොඳ නැහැ. දස්වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න දෙන්නේ නැහැ. අහිතකර කිරණ ආවොත් සාමාන්‍ය සූර්යාලෝකයේ විතරයි ඕනේ. තේරුණාද? ආලෝකය අවශ්‍යයි. නමුත් අහිතකර කිරණ ආවොත් ශාකවල ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා හරි හොඳ වැඩක් කරන්න පුතේ කවුද? ස්තර ගෝලය තුල ඉන්න ඕසෝන් වියන. ඕසෝන් වියන නේද? හරි. ඊළඟ මම කිව්ව පුතේ මෙන්න මේ වගේ කිනිහිරයක් හැදෙන්න පුළුවන් ස්තර ගෝලය තුල නේද? මේක අකුණක් ඇති කරන්න පුළුවන් වලාකුළක්. මේ වගේ එකක් වංකව අහසේ හවා දැක්කොත් එතන ඉන්න එපා ඒ වලාකුළයට. වහාම ගේ ඇතුළට දුවන්න. මේක උඩ පැතලි වෙලා හත්තක් වගේමයි පුතේ. හරිද? මේ වලාකුළ එච්චර ඇඟට ගුණ නැහැ පුතේ මේ වලාකුළ. අකුණු ඇති වෙන්න පුළුවන් වලාකුළක් තමයි මෙයා වර්ධනය වෙන්නේ ස්තර ගෝලය තුල. සාමාන්‍යයෙන් අපි කියනවා ස්තර ගෝලේ වලාකුළු නැහැ කියලා. ඒ ජල වාෂ්ප නැහැනේ. නමුත් කොහෙන් හරි පුතේ පරිවර්තී ගෝලයේ තියෙන වලාකුළක් ඉහළට ගිහිල්ලා පාවෙලා උඩ පැතලි වෙලා ඔන්න ඔයගේ හත්තක් වගේ ඇති වුණොත් ඒක තියෙන්නේ ස්තර ගෝලය තුල. මතක තියාගන්න. තේරුණාද? රයිට්. එහෙනම් ඔන්න ඔය ලේයර්ස් දෙක පිළිබඳව විතරයි මම ඔයාලට ගිය සතියේ කතා කරේ. අපි අද යනවා පුතේ නම් තුන්වෙනි මැද තියෙන ගෝලය ගැන කතා කරන්න. හරිද? රයිට්. හොඳට මධ්‍ය ගෝලය ගැන. ඔව් මේකට ගියොත් මයි පුතේ මධ්‍ය ගෝලය. හරිද? මේකට අපි මධ්‍ය ගෝලය. ශීත ගෝලය. ඇයි දන්නවද? අම්මෝ සීතලයි මේ මධ්‍ය ගෝලයට ගියොත්. හරිද? ඔයා දන්නවද උෂ්ණත්වය මේකේ ඍණ 90ක් වගේ. උෂ්ණත්වය පුතේ ඍණ 90ක්. ඍණ කියන්නේ නේද? කොච්චර අඩුද? කොච්චර අඩුයිද මයි පුතේ? ඍණ ලකුණක් කියන්නේ
මේකේ පුතේ ජලය තියෙන පුතේ මිදිලා. වලාකුළු අයිස් වෙලා තියෙන්නේ. හරි ෂෝයි නේද? එයා යන්න හිතෙනවා වාට කියද්දි. ඔයාම අවා ගන්නකො. ඔන්න අපි පරිවර්තී ගෝලයේ ඉඳන් පව් කරගෙන ස්තර ගෝලය ඔන්න ආවා මධ්‍ය ගෝලය. අම්මෝ ඉන්න බෑ වෙවුලනවා. සීතලයි. පට්ට සීතලයි පුතේ. ඒ කියන්නේ පුතේ අපේ වායු ගෝලයේ තියෙන සීතලම ස්තරය තමයි මේ මධ්‍ය ගෝලය. ශීත ගෝලය කියලා කියනවා ඔය නිසා. ශීත ගෝලය කියනවා, මීසෝ ගෝලය කියනවා, මෙසෝ ගෝලය කියනවා. මැද තියෙන නිසා මධ්‍ය ගෝලය තියෙනවා. ඔයිට උඩින් තව ස්තර දෙකයි යට ස්තර දෙකයි මැද ඉන්නේ මෙයා. ඒ නිසා මධ්‍ය ගෝලය. මේක සීතලයි. වතුර තියෙනවද? අයිස් විදියට තියෙන්නේ. බලාකුළුමයි පුතේ අයිස් වෙලා තියෙන්නේ. හරිද? මම ඔයාලගේ අච්චුපතේ නැති දෙයක් කියන්නම්. අච්චුපතේ නම් දාලා නේ. ඔයා අහලා තියෙනවද මයි පුතේ? උල්කාපාත කඩා වැටෙනවා. නේද? අහසේ ඉඳගෙන ඈත ඉඳන් අභ්‍යවකාශයේ තියෙන ඔය ගල් කෑලි ඊළඟට අපි ගත්තොත් පාෂාණ ගල් තමයි. ওই දූවිලි අංශු එකට එකතු වෙලා ඇදිච්ච පාෂාණ තමයි මයි පුතේ. ඒවා ওই ග්‍රහලෝක අස්සේ කරකැවිලා ගමන් කරන අතරේ එකපාරට අපේ පෘථිවි වායු ගෝලයට ඇදගත්තොත් අන්නමයි පුතේ ඒවා පහළට කඩාගෙන වැටෙනවා. නිකන් කෙනෙක් බලන් හිටියොත් පේන්නේ තරු කඩන් වැටෙනවා වගේ. තරු නෙමෙයිමයි පුතේ. ඒවට අපි කියන්නේ උල්කා. හැබැයි ওই උල්කා උල්කා වර්ෂාවක් දැකලා තියෙනවද? ඇත්තටම හරි ටීවී එකේ හරි හරිද? අහසේ ඔය තරු නිකන් හරිද? තරු නෙමෙයිමයි පුතේ. ඒ උල්කාපාත කඩාගෙන පහළට වැටෙනකොට හැබැයි බිමටම වැටෙන්නේ නේ. ඒ කියන්නේ මගදී පිච්චිලා පිච්චෙනවා. හරි මගදී පිච්චිලා ඉවර වෙනවා. පුතේ ඔන්න ඔය ශීත ගෝලය තුලදී තමයිලු ඇයි ඒවා නිවෙනවා. හරි දහණය වෙලා ඉවර වෙනවා. පිච්චිලා ඉවර වෙනවා. උල්කා පාත දැවිලා ඉවර වෙන්නේ මතක තියාගන්න මධ්‍ය ගෝලයේවත් ශීත ගෝලය තුල. උල්කාපාත ලොකු මහ විශාල ගලක් එහෙම આવොත් අපි හිතමු. එහෙම එකක් ඇවිල්ලා තියෙනවා පුතේ කොහෙද පිට රටක. ඇරිසෝනා ප්‍රාන්තය බ්‍රිතාන්‍ය. ඒ ඇරිසෝනා ප්‍රාන්තය ප්‍රදේශ දැන් ගොඩක් කාලෙදී අවුරුදු ගාණක් මහ පොළවට වැටිලා තියෙනවා පුතේ මහ විශාල උල්කාවක්. බෝම්බයක් ගැහුවා වගේ පොළව යටට හාරගෙන මහ විශාල වලක් හාරලා තියෙනවා. ඒක රහසෙදී ඒ කියන්නේ මහ විශාල එකක් ඉතින් එකපාරට පොළවට එන්න පුළුවන් නේදිලා. පොඩි පාෂාණ කැබලි නම් මොකද වෙන්නේ? ඒවා කැඩිලා පිච්චිලා දිය වෙලා දියාරු වෙලා ඉවර වෙනවා පුතේ අපේ වායු ගෝලයේ තුල. හරියටම ඉවර වෙන්නේ ඔන්න ශීත ගෝලේ. මතක තියාගන්න. දැවිලා ඉවර වෙනවා. තරු නිකන් කඩාගෙන වැටෙනවා වගේ එකපාරට. නමුත් පොළවට එන්නේ නේ. අතන්දි නිවෙනවා. නිවෙනකොට පුතේ ඒවා ඔක්කොම පිච්චිලා ඉවරයි. තේරුණාද? ඒවා වෙන්නේ මධ්‍ය ගෝලය තුලදී. ඔන්න බලන්න ඔයාට මධ්‍ය ගෝලය තුල තියෙන දේවල් පාතවල චුම්බක බලය තියෙනවා පුතේ. මේක. දැන් ඔයාට මතකයි ඉස්සෙල්ලා අපි පරිවර්තී ගෝලය 15. එතන ඉඳන් 50 දක්වා ස්තර ගෝලය. 50 ඉඳන්මයි පුතේ 80 දක්වා විහිදෙනවා මධ්‍ය ගෝලය. ඔන්න බලන්න මධ්‍ය ගෝලය විහිදෙන්නේ කිලෝමීටර් 80 කියන සීමාව දක්වා මෙන්න. මේ බලන්න. ඔන්න බලන්න. මිස්ටර් ඩයිනෝසර්ලා වඳ වෙලා ගියත් මේ උල්කාපාතයක් වෙట్లද? ඒකේ එක ජනප්‍රවාද තියෙනවා පුතේ. ඒ කියන්නේ අර සූර්යාගේ අධික රස්නය දරා ගන්න බැරුව මැරිලා කියලා කියනවා. ඔයා කියන එකත් හරි. උල්කාපාත එකපාරට ඒගොල්ලන්ගේ ඇඟට ඇවිල්ලා තියෙනවා. ඒ ආවම පිච්චිලා. හරිද? ඩයිනෝසර්ලා පොළවෙන් වඳ වෙලා ගිහිලා තියෙන එක හේතු. කන්න නැති වෙලා වෙනවා. පොළවට කඩා වැටිච්ච උල්කාපාත නිසා කියනවා. අධික රස්නයක් නිසා කියලා කියනවා පොළවට වැටිච්ච. ඔව් හරි. උල්කාපාත නිසා තමයි උල්කාපාත වර්ෂාවක් තිබ්බා 11 වෙනිදා ඉඳන් 14 වෙනිදා වෙනකම්. ඔව් ඒක තමයි එක කාලවලදී මේ එහෙම උල්කා වර්ෂා වැටෙනවා කියලා කියනෝ නේද?
ඒ උල්කාපාත කියන්නේ ඇත්තටම ගල් කෑලි තමයි. ඒවා නමුත් පිච්චිලා ඉවර වෙනවා. දන්නවනේ දැන් දහණය කියන්නේ කඩදාසියක් පිච්චෙනවා කියන්නේ අලු වෙන්නේ. නේද? අහසෙදිම ඇවිත් ගල් කෑලි අලු වෙනවා. ඒක තමයි ඒක හරියටම වෙන්නේ ඔන්න ඔය අපි කියන මේ මධ්‍ය ගෝලය තුලදී. අර උල්කා වර්ෂා උල්කාපාත දැවිලා පිච්චිලා ඉවර වෙන්නේ අවසන් වෙන්නේ ශීත ගෝලය තුලදී. හරිද? right. අර ලොකු එකක් ආවොත් තමයි අරුමෙට පොළවට එන්න පුළුවන්. ඒ මාවොත්දී ලොකු ඩැමේජ් එකක් වෙන්නත් පුළුවන් නේද? කාගේ හරි වහලකට වැටුණොත් ඊළඟට ඇඟකට වැටුණොත් නේද? සතෙක්ගේ ඇඟකට වැටුණත් ඒක පිච්චිලාම තියෙන්නේ රස්නෙත් එක්ක. ඒ නිසා ලොකු අවදානමක් තියෙනවා ලොකු උල්කා පොළව දෙසට හදිස්සියවත් ආවොත්. ඔය අර පොළවට ඒවා එන්නේ රස්නේ වැඩි වෙනෝනේ. ඔව් රස්නේ පහළට එන්නේ ඒගොල්ලෝ දහණය වෙලා ඒ කියන්නේ ඔක්සිජන් ගැටෙනවනේ. ඔක්සිජන් ගැටෙනකොටමයි පුතේ මේ මොනවාද වෙන්නේ? දැල්ලක් එනවා. දැවිලා ඒ කියන්නේ අර ලොකු ආලෝක එළියක් පිට කරමින් තමයි පොළවට එන්නේ. පිච්චෙනවා ඒක. හරි ඒ ගල ගොඩක් රස්නේද ටීචර්? ගොඩක් රස්නේද? ඕ රස්නේ. අර ගින්දර වගේ අමුරු කෑලි වගේ කුට්ටි කඩා ඉස්සර ගස් වලට වතුර වැක්කෙන්නේ කොහමද? අකුණු වතුර වෙක්කෙනවා කියන්නේ ඒ කියන්නේ උල්පස්සේ තියෙන රස්නෙත් එක්ක තමයි එහෙම එකක් වෙන්නේ. ඒක එක කාලගුණ විපර්යාස නිසා. එතකොට ටීචර් මේ එහෙම උණු වතුර වැක්කිරුණාම මේ අපේ ගෙවල් ළඟත් තියෙනවා එහෙම ගහ මුළු ඔක්කොම අතු පිච්චිලා යනවා. ඔව් ඒ උණු වතුර වැක්කිරනවා කියන්නේ අකුණක් තමයි ගහන්නේ. ඒ මිනිස්සු හදාගත්ත එකක් උණු වතුර වැක්කිරනවා කියන්නේ. අකුණු පාරක් ගහනවා කියන්නේ ලොකු විදුලි සැරයක්. ඒ විදුලි සැරයට ගස් විතරක් නෙමෙයි කවුරු හරි හිටියොත් නේද? ඒ සියලු දෙනාම විනාශ වීගෙන යනවා. මොකද විදුලියෙන් ලක්ෂයක් ඒ කියන්නේ ඇම්පියර් ලක්ෂයක විදුලියක් තමයි අකුණු පහරක එන්නේ. තේරුණා? වෝල්ටීයතාවය අධික 6000ක් වගේ වෝල්ටීයතාවයක්. දැන් අපේ ගෙවල් වලට 230යි පුතේ කරන්ට් එක ඕනේ. නේද? විභවාන්තරේ 230යි අපේ ගෙවල් වලට ඕනේ. නමුත් වෝල්ට් 6000ක් කියලා කියනවා හිතන්න මොන රස්නයක්ද නේද? ඒ අකුණක් ගහද්දි වෙන වැඩක්. එතකොට වතුරත් එක්ක වැස්සත් එක්ක වැහි වෙලාවක આવොත් අන්න වැටෙනවා කියනවා උණු වතුර. තේරුණාද? අකුණු පහරක් අවස්ථාවේ ලොකු උල්කාපාතයක් මුහුදට වැටුනොත් මොකද වෙන්නේ? මුහුදට වැටුනොත් විශාල උල්කාපාතයක් මුහුද මොකද වෙන්න පුළුවන්? වතුර කම්පණය වෙන්න පුළුවන්. මුහුදු පතුලටම ගියොත් පතුල කම්පණය වෙන්න පුළුවන්. ඒ වුණොත් ලොකු එකක් නම් සුනාමි එන්නත් පුළුවන්නේ. ඔව් පුළුවන්. සුනාමි එන්නත් පුළුවන්. ඒ කියන්නේ මුහුදේ වතුර ගොඩට එන්න පුළුවන්. මුහුද පතුල කම්පනයක් වුණොත් ඒ භූත ඇටි හෙලවෙන්න පුළුවන් නේද? ඒ වුණොත් සුනාමි තත්ත්වයක් එන්නත් පුළුවන් උල්කාපාත නිසා. තේරුණාද? එන අපේ ශීතගෝලයෙන් හොඳයි නේද? ශීතගෝලය තුලදී උල්කාපාත කරනවා. හරි ටීචර් ළඟට අච්චුපතේ දාලා නේ. මම ටිකක් එක වැඩියෙන් කිව්ව දෙයක්. සිසිල්ම ස්තරයේ ජල වාෂ්ප අයිස් වලාකුළු ලෙස මිදෙනවා කියලා මම කිව්වා නේද? වතුර ගතිය තියෙන්නේ. ඊළඟට මම පුතේ මෙන්න මේ මධ්‍ය ගෝලය තුල හිරු බැස යනකොට ඒකේ තියෙන අර අයිස් වලාකුළු වලට හිරු එළිය වදිනවා. ඒ කියන්නේ ඉර හවස් කාලේ රාත්‍රී කාලේ අපි නිකන් රැට අහස දිහා බලද්දී වාට නිකන් අහසේ එළියක් පේනවනේ. නිකන් බලාකුළු තියෙනවා. ඒ බලාකුළු නිකන් තනින් තන පුළුම් වගේ ගොඩාරියක් තියෙන අහස. හරිම පැහැදිලි. ඒ තමයි වාට පේන්නේ ඔය ශීත ගෝලය තුල තියෙන අයිස් වලාකුළු තමයි ඒ සූර්යාගේ එළිය වැදිලා දිස්නේ ගහනවා. තේරුණාද? දිස්නේ ගහනවා. රාත්‍රී අහසේ මෙම වලාකුළු දැක ගන්න පුළුවන්. හිරු බැස ගිය විට මේ වලාකුළු හිරු එළිය වැදිලා එළිය වෙනවා. යන්න පුතේ නම් මධ්‍ය ගෝලය කියන කොටස පුරවමු අපි. මධ්‍ය ගෝලය මෙන්න මේ රූපේ තියෙනවා ඔක අලව ගන්න. ටීචර් තාප ගෝලයටයි මධ්‍ය ගෝලයටයි සූර්යාගෙන් එන පාරජම්බූල කිරණ වැටෙනවා නේද? ඒකේ කවුරුවත් නැහැ. ඉතින් ඒක හරහා පොළවට එන එකනේ වළක්ව ගන්න ඕනේ. එන්නේ නැහැ ඕසෝන් තියෙන නිසා ස්තර ගෝලය. මධ්‍ය ගෝලයට එනවා. මධ්‍ය ගෝලේ කවුරුවත් නැහැ නේ. ඉතින් ඕසෝන් කියන කෙනෙක් නේද?
ඒ නිසා මධ්‍ය ගෝලයට එනවා. උඩ වයින් ගෝලේ ඉඳන් තාප ගෝලේ ඉඳන් මධ්‍ය ගෝලය හරහා පහළට එනවා. ස්තර ගෝලයට ආවම තමයි එතනින් બ્લોක් කරනවා. එතනින් එන්න දෙන්නේ නැහැ. මේ කවුද ඕසෝන් තියෙන නිසා. right. යන්න 19 වෙනි පිටුවේ මධ්‍ය 19 වෙනි පිටුවේ මධ්‍ය ගෝලය කියන තැන මුහුදු මට්ටමේ ඉස්තන් පුරෝගණ යනකොට ටග්ගාව තනියම පුළුවන්ද? කිලෝමීටර් 50. කිලෝමීටර් 50 සිට කිලෝමීටර් 80 කිලෝමීටර් 50 පමණ සිට කිලෝමීටර් 80 පමණ දක්වා ඉහළට පිහිටා ඇත්තේ මධ්‍ය ගෝලයයි. ස්තන් දෙකේ පුරවන්න කිලෝමීටර් 50 කිලෝමීටර් 80 කිලෝමීටර් 80 කියන එක ස්තනේ පුරවන්න. ඊළඟට දෙවනි ඩොට් එක බලන්න දෙවනි තැන වායුගෝලයේ ඇති ස්තර වලින් සිසිල්ම ස්තරය සිසිල්ම කියන වචනේ පුරවන්න. සිසිල්ම සිසිල්ම ස්තරය මෙය වේ. සිසිල්ම ස්තරය මෙය වේ. තුන්වෙනි එක මෙහිදී ස්තනක් අයිස් වලාකුළු ලෙස මිදෙයි. ජල වාෂ්ප ස්තනට ලියන්න ජල වාෂ්ප මිදෙයි. අයිස් වලාකුළු ලෙස පහළ තියෙන ස්තනේ ලියන්න මිදෙයි. මෙහිදී ජල වාෂ්ප අයිස් වලාකුළු ලෙස මිදෙයි. ඊළඟට හිරු බැස ගිය විට මෙම වලාකුළු වල හිරු එළිය වැදෙයි. ඒ කියන්නේ මම කිව්වේ නේද? ආසේ ගොඩාක් ඈත තියෙන වලාකුළු තමයි මේ අයිස් වලාකුළු කියලා කියන්නේ. මේ අයිස් වලාකුළු වලට සූර්යයා දැහැගෙන යනකොට ඒ සූර්යාගේ ආලෝකය වැදුනාම ඒවා දිලිසෙනවා. හරි. ලියන්නේ නම් එබැවින් ඊළඟ ඩොට් එකේ බලන්න අවසාන පේලිය. රාත්‍රී අහසේ ස්තනේ පුරවන රාත්‍රී අහසේ මෙම වලාකුළු දැකගත හැකි වේ. පුතේ ඔයාගේ පෑනින් යටට තරුවක් දාලා ලියමු අම්මේ කියන වාක්‍යයක්. වෙනම ලියන්න තරුවක් දාලා ලියමු. එතනම පහළ තරුවක් දාලා මේ වාක්‍ය ලියන්න. උල්කාපාත දැවි කියන්නේ පිච්චිලා අළු වෙලා යනවා. උල්කාපාත දැවි අවසන් වන්නේද මෙම ස්තරය තුල වේ. හරිද? ඔයා පුතේ වගේ රූපකොලේ මේ රූපය ඇති එක කපලා අලව ගන්න ඕනි. ආයි කියන්න. උල්කාපාත දැවි අවසන් වන්නේද මෙම ස්තරය තුල වේ. ඒක අමතර කරුණක් ඔයාලගේ අච්චු පොතේ නෑ. හොඳේ. ස්තර ගෝලය නෙමෙයි මධ්‍ය ගෝලය තුල තියෙන විශේෂ ලක්ෂණයක්. තව පුළුවන් නම් ලියන්න තේ උෂ්ණත්වය සිසිල්ම ස්තරය කියලා ලියුවතන තියෙන්නේ. ඔයාලගේ දෙවනි පේලිය ඔයාලගේ සිසිල්ම කියලා මොන රූපයද? මේ රූපය බෝඩ් එකේ පේන්නේ.
අන්නේ රූපය කපලා අලව ගන්න. හරිද? right. ඒ සිසිල්ම ස්තරය කියන තැනට ලියන්නේ ඍණ 90යි සෙල්සියස් අංශක. සීනෝර් ඍණ 90 ඍණ ලකුණ දාන්න. ඍණ 90යි සෙල්සියස් අංශක. ඍණ 90යි සෙල්සියස් අංශක. හරි නේද? එහෙනම් අධික සීතලක් තියෙන ස්තරය තමයි උෂ්ණත්වය හොඳටම අඩුයි එතකොට මධ්‍ය ගෝලය තුල. right. අපි යමු ඊළඟ ගෝලය කවුද ඉන්නේ? තාප ගෝලය නේද? ඔයා හරවන්න පුතේ පිටු අංක 20ට. පිටු අංක 20ට හරවන්න. තාප ගෝලය. මේක කොච්චරක් උසකට තියනවද කියලා අපි බලමු. තාප ගෝලය කියන්නේ හතරවෙනි එක නේද? පොළොව මට්ටමේ ඉඳගෙන හතරවෙනි ස්තරය තමයි තාප ගෝලය. මේක විහිදෙනවා කිලෝමීටර් 120 සීමාව දක්වා. ඒ කියන්නේ පොළව මට්ටමේ ඉඳගෙන කිලෝමීටර් 120ක් දක්වා සීමාව. ඒ කියන්නේ 80 ඉඳන් 120 දක්වා. ඒතර අඩු කරන්නකෝ 120න් අඩු කරන්නකෝ 80ක් 0.12න් 8ක් 4ක්. කිලෝමීටර් 40ක් දක්වාමයි පුතේ මධ්‍ය ගෝලයේ ඉඳන් කිලෝමීටර් 40ක් උඩට. පොළව මට්ටමින් ගත්තොත් 120ක් උඩින් තියෙනවා. තේරුණා නේද? අපි හැමතිස්සම මැනලා තියෙන පුතේ ඔයාලගේ පොතේ සඳහන් කරලා තියෙන පොළව මට්ටමේ ඉඳන් මුහුදු මට්ටමේ ඉඳගෙන. එතකොට මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 15 පරිවර්තී. එතන ඉඳන් ආපහු 50 ස්තර ගෝලය. එතන ඉඳන් 80 මධ්‍ය ගෝලය. 120 දක්වා කවුද? ඔන්න තාප ගෝලය තර්මෝස්ෆියර් කියලා අපි කියනවා. මේකේ උෂ්ණත්වය නම් පුතේ අධිකයි. 2000ක් විතර වෙනවා. තේරුණාද? අධික රස්නයක් තියෙන ගෝලයක් තමයි මේ තාප ගෝලය කියලා කියන්නේ. කිලෝමීටර් 120 කියන එක මතක තියෙන්න ඕනේ. වායු අංශුමය පුතේ ගොඩාරියක් දැන් ටික ටික අඩු වෙනවා. ඇත්තටම ගොඩාරියක් මේ වායු අංශු තියෙන මේ අපි ඉන්න පරිවර්තී ගෝලය. එතනින් එහා උඩට යන්නමයි පුතේ වාතය අඩුයි. ඔන්න ඔය වායු අංශු කරන වැඩේ තමයි සූර්යාගේ තාප ශක්තිය උරාගෙන ප්‍රත් වෙනවා. අන්න ඒ නිසා හැමතැනම පුතේ තාප ගෝලය කියන්නේ ඒක තාපය රැඳිලා තියෙන ගෝලය. හරිද? තර්මෝස්ෆියර් නේද? මෙම ප්‍රදේශයේ ඇති වායු අංශු මගින් තාපය උරා ගන්නවා. ඒ නිසා උෂ්ණත්වය බෙහෙවින් ඉහළගේක තමයි මෙන්න මේකේ තියෙන. මේකේ තියෙන විශේෂ ලක්ෂණ බලමු. මෙන්නමයි පුතේ. ඔයා අමතර දැනුමට දැනගෙන තියෙනවා ඇති සමහර වෙලාවට අහලා තියෙනවත් ඒ ඩිස්කවරි. එහෙම නැත්නම් අපි කියනවා මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන. හරිද? දැන් ඉහළ අහසේ තියෙනවා පුතේ විද්‍යාඥයෝ එක එක ඇමරිකාව, රුසියාව ඒ වගේ රටවල් වලින් ඉහළ අභ්‍යවකාශ රඳවලා තියෙනවා විද්‍යාගාර. එයාලා පරීක්ෂණ කරන්න මේ කරන දේවල්. ඒවා නඩත්තු කරන්නමයි පුතේ අධික වියදමක් යන්නේ. හරිද? ඒ රටවල් දැන් අපේ ලංකාව වගේ එකට අපිට මධ්‍යස්ථානයක් උඩ නඩත්තු කරන්න තියන්නේ මේ ලංකාවේ ඉන්න මිනිස්සු ටිකටවත් කන්න දී ගන්න බැරි රටයක් ඉන්නේ නේද? එහෙම කට්ටියට බෑ. ඉතින් අභ්‍යවකාශයේ මධ්‍යස්ථානයක් හදලා ඒව නඩත්තු කරා. ඒවා කරන්නේ පුතේ සංවර්ධිත රටවල්. සල්ලි තියෙන රටවල්. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව, චීනය. හරි දැන් ඔය පහුගිය කාලේ ඉන්දියාවෙනුත් මම හිතන්නේ මේ අභ්‍යවකාශ යානයක් පුතේ ඉහළට ගියා. ඔව් ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් කියලා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන. ඔයාලට මේ පේන්නේමයි පුතේ ඒක. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තමයි ඔන්නෝක රඳවලා තියෙන්නේ කොහෙද? කිලෝමීටර් 120 සීමාව. හරිද? අභ්‍යවකාශයටම ගෙනිහිල්ලා නෑ නේද? ඔව් අභ්‍යවකාශයේ තියෙන්නේ 700කින් 1000කින් එපිටනේ. එතකොට මේක තියෙන්නේ අපේ පෘථුවියේ ඉඳගෙන කිලෝමීටර් 120ක්
අතර සීමාව තුල තමයි එපිට මේ ස්ටේෂන් එක තියෙන්නේ. මේකේ මම පුතේ එතකොට නඩත්තුව බැරි වෙනකොට මේක ඔය දැන් මුලින්ම හදපු එකක් තමයි මීර් කියන අභ්‍යවකාශ මධ්‍යස්ථාන. ඒකමයි පුතේ මේ මුහුදට කඩාගෙන වැටුණා. ඒ කියන්නේ කඩාගෙන වැට්ටුවා. මුහුදට හොඳේ නැත්තම් මිනිස්සු තියෙන තැන් වලට මේක කඩාගෙන වැටුනොත් මල ගෙලියක් නෙවෙන්නේ නේද? ඒ නිසා මේ ඒ අදාළ රට විසින් ඒක එමීට මුහුදේ ගැඹුරු මුහුදට කඩාගෙන පහත් කරලා කියන්නේ ඒක වටනවා. මීර් කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානය අතීතයේ තිබිච්ච ඒක නඩත්තු කරන්න බැරි වෙච්ච ගමන් ඕක විනාශ කරනවා. මේකත් ඉතින් කවදා හරි නේද අනාගතේ කවදා හරි දවසක මේක නඩත්තු කරගන්න සල්ලි නැති වෙනකොට උතේ මේකත් පොළවට ඒ කියන්නේ සාගරයට මෙයාව කඩාගෙන වැටෙයි. තාම තියෙනවා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ. ඒක ඔයා ඉන්ටර්නෙට් සර්ච් කරලා බලන්න ඉතින්. හරි ඉන්ටර්නෙට් සර්ච් කරලා බලන්න මම ඉංග්‍රීසි වචනේ දාලා ඇති. ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් කියලා ගැහුවම ඔයාට ඒකේ අදාළ තොරතුරු ගන්න පුළුවන්. YouTube එකට ගිහිල්ලා YouTube එකේ සර්ච් කරලා බලන්න. හරි. ඔයාට ගොඩාක් තොරතුරු ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් කියලා ගැහුවම ඔයාට ඕන තරම් තොරතුරු එයි. හරිද? ඒකෙන් බලන්න. ඊළඟට මේ හරි අපි මුල් ටික පුරවගෙන යමු එහෙනම්. තාපගෝලය මුහුදු මට්ටමින් පුරවන්න කිලෝමීටර් 80 පමණ සිට 120 පමණ දක්වා ස්ටෑන්ඩ් දෙකේ පුරවන්න 80 120 ලයිව් බලන්න ඔයාලා YouTube ගිහලා බලන්න. හරිද? 80 කිලෝමීටර් 80 පමණ සිට කිලෝමීටර් 120 පමණ දක්වා ඉහළට තාපගෝලය පිහිටා ඇත. ඉතින් ඔයාලා අපේ අර යුරේකා සයන්ස් ඇකඩමි කියන YouTube channel එක subscribe කරලා තියාගන්න. මම මේ පාඩම ඒකට තමයි අප්ලෝඩ් කරන්නේ YouTube එකට. හොඳේ? ඔයාට ආපහු බලන්න ඕනේ නම් අද කතා කරපු දේවල් ටික එක්කෝ පන්තියේ දැන් අද 87යි නේ. තව ඉන්නොත් ඒකට ආවේ නැති කට්ටිය නේද? එයාලට බලන්න වෙන්නේ YouTube channel එකට ගිහිල්ලා. මම ඒකට දාන link එක ඔයාලගේ group එකට දාන්නම්. එතකොට ඒ group එකට ගියාම group එකේ ඒක search කරලා බලන්න YouTube එක හරහා ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට අලුතෙන් එන videos බලන්න නම් ඒ YouTube channel එක අපේ subscribe කරලා තියාගන්න. හරිද? තාම ඉන්නවා අපේ පන්තියේ ළමයි කීප දෙනෙක් subscribe කරලා නැති. හරිද? ඒ නිසා යුරේකා සයන්ස් ඇකඩමි කියලා ගෙවුවාම channel එක එනවා. ඒක subscribe කරලා තියාගන්න. ඔයාලගේ group එකට මම ඉතින් දාලා ඇති. උඩට හරියට ගිහිල්ලා බලන්න. හරි? උඩ හරියට ගිහිල්ලා බලන්න. අර අපේ logo එකත් එක්ක යුරේකා සයන්ස් ඇකඩමි කියලා එවි. ඒකට ගිහිල්ලා subscribe කරලා තියාගන්න. සමහර දරුවෝ subscribe කරලා තියෙනවා. ටික දෙනෙක් ඉන්නවා මම හිතන්නේ තාම 7 ළමයි subscribe කරලා නැහැ. හරිද? right. පුරවන්න පුතේ නම් දෙවනි ඩොට් එකේ තියෙන්නේ මොකද්ද? මෙම ප්‍රදේශයේ ඇති වායු අංශු මගින් සූර්යතාපය උරා ගනි. ඒ පේලිය highlight කරන්න. හරි. කරපු කට්ටිය හොඳයි. හරිද? එතකොට අලුතෙන් දාන වීඩියෝස් ටික ඔයාලට එවි. වායු අංශු මගින් සූර්යතාපය උරා ගනි. හරිද? අනිත් පාඩනුත් දානොත් ඒ ලොකු පන්ති වල අයියලා අක්කලාගේ ඒවත් දාලා තියෙන්නේ. ගෙදර ඉන්නා නම් ඒගොල්ලන්ටත් බලන්න පුළුවන්. හරිද? ඔයාලගේ නෑදෑයන්ටත් කියන්න. මෙහෙම channel එකක් තියෙනවා. එතකොට ඒකෙන් යාළුවට බලන්න පුළුවන් නේද? ලංකාවටම අපි උගන්වමු එතකොට ආරි විද්‍යාව නේ. හරි. ඒ නිසා ඕනෙ එක්කෙනෙකුට කියන්න channel එක subscribe කරලා තියන්න කියලා. එතකොට දාන පාඩම් හැම එකම දාන්නේ හැබැයි නේද? සමහර පාඩම් අපි දානවා හැම එකක්මද? ඔව් 6 11 ඔක්කොම පාඩම් තියෙනවා පුතේ. 6 11 ඔක්කොම කරන පාඩම් ඒකට තමයි දාන්නේ. එකෙන් බලන්න පුළුවන්. 9 ශ්‍රේණිය ඔව් 9 ශ්‍රේණියවත් දානවා. හරි දාලා ඇත්තේ. හරි. එමගින් මෙම ස්තරයේ උෂ්ණත්වය බෙහෙවින් ඉහළ අගයක් පවතී.
උෂ්ණත්වයේ ඉහළ අගයක පවතී කියන පේලිය highlight කරන්න. තුන්වෙනි dot එකේ තියෙන මෙම ස්තරයේ උෂ්ණත්වය බෙහෙවින් ඉහළ අගයක පවතී. 2000ක් විතරමයි පුතේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් දාශක. තා වැඩි. හරිද අපිට ඉන්න බෑ ඕකේ. එතකොට ඔයාට හිතෙනවා ඇති මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය උණු වෙලා වැක්කිරෙන්නේ නැද්ද අධික උෂ්ණත්වයක් නිසා කියලා නෑ. ඒ හදලා තියෙන ලෝහය ඒ අධික උෂ්ණත්වයටමයි පුතේ ඔරොත්තු දෙන ලෝහ වලින් තමයි ඒක හදලා තියෙන්නේ. ඒ නිසා ඒකේ අවුලක් නෑ. එයාලා ජීවත් වෙන්නේ එතකොට ඒ පරිසරය තුල. හිස්තනේ පුරවන්න පුතේ ඊළඟට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 4 වෙනි ඩොට් එකේ International Space Station වරහන් ඉතිරි ගහලා තියෙනවා. ඉංග්‍රීසි නම ගහලා තියෙනව නේද? ඔය එතන ඉස්සරහින් සිංහල නම ලියන්න. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය. හරි. ඔන්න වගේ තවත් අලුත් දෙයක් කියන්න යනවා. මේ තාපගෝලය තුල උතුරු අහසයි දකුණු අහසයි කියලා තියෙනවා. අපේ පෘථුවියේ උත්තරධ්‍රව ප්‍රදේශයයි දක්ෂිණධ්‍රව ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට මෙන්න මේ උතුරු අහසේ පේනවාමයි පුතේ හරි ලස්සන එළියක්. හරි ලස්සන ආලෝකමත් එළියක් ඔන්න බලන්න. මේ තියෙන්නේ ඒක. උතුරු අහසේ පේන මෙන්න මේ එළියට අපි නමක් කියනවා පුතේ උත්තරාලෝකය. උත්තරාලෝකය අන්න හරිද? ලස්සන දර්ශනයක් උත්තරාලෝකය. මේක අපිට පේන්නේ නේ. මේක පේන්නේ උත්තර ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල ඉන්න කට්ටියට තමයි. ඒ කියන්නේ ආර්ක්ටික් සාගරය, ඇන්ටාර්ක්ටික් සාගරය හරි යට තියෙන ආර්ක්ටික් සාගරයනේ නේද? දකුණු ධ්‍රවය තුල අපි පෘථිවි උඩ තියෙන තේ ඇන්ටාර්ක්ටික් සාගරය. අන්නේ ඇන්ටාර්ක්ටික් සාගරය ඉහළින් බැලුවම මුහුදේ ඉහළ අහසේ උත්තරාලෝකය කියලා හරි ලස්සන දර්ශනයක් පේනවා. ඔයාගේ විභාගෙට අහයි. හරි තාපගෝලය තුල තියෙන උතුරු අහසේ පෙනෙන දර්ශනය මොකක්ද කියන්නේ? උත්තරාලෝකය. දකුණු අහසේ පේන එක්කෙනාට අපි කියනවා දක්ෂිණාලෝකය. දක්ෂිණධ්‍රවය ආසන්නයේ පේන එකට කියන්නේ උතේ දක්ෂිණාලෝකය. එහෙනම් ලෝකවල දෙකක් උත්තරාලෝකය සහ දක්ෂිණාලෝකය කියන හරි ලස්සන අහසවල් දෙකක් එළියවල් දෙකක් ඔයාට දකින්න පුළුවන්. හැබැයි අපිට පේන්නේ අපි යන්න ඕනේ නම් පෘථුවියේ ද්‍රව ප්‍රදේශවලට ගිහපු දවසක ඔයා බලන්න හරි ලස්සන එළියවල් දෙකක් පේනවලු. right පුරවන්න මම තේන උත්තර ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල අහසේ ස්ථානයේ පුරවන්න උත්තරාලෝකය. උත්තරාලෝකය. උත්තරාලෝකය නම් දර්ශනයක් දක්නට ලැබේ. දර්ශනයක් කියන එක highlight කරන්න. දර්ශනයක් කියන එක highlight කරන්න. අනිත් එකත් පුරවන්න තේ දක්ෂිණ ධ්‍රවය ආසන්නව දක්ෂිණාලෝකය. එනවා ලෝකවල දෙක තියෙන්නේ කොයිද? තාපගෝලය හොඳේ, ශීතගෝලය නෙමේ, ස්තර ගෝලය නෙමේ, පරිවර්තී ගෝලය නෙමේ, උඩම තියෙන්නේ තර්මෝස්ෆියර් එකේ නේද? උත්තරාලෝකයයි දක්ෂිණාලෝකයයි. තේ ওই රූපය අලවන්න මෙන්න මේ රූපය. පික්චර් එක මෙන්න මේක. අර කොළ පාට වගේ එලියක් තියෙන එකක් ඇති ඒක අලවන්න. එතනට. හරිද? එන අපි වායුගෝලයේම පුතේ අන්තිම ස්තරය වෙත ළඟා වෙනවා. තව ස්ථානක් තියෙන එකක් පුරවන්න. මෙම දර්ශන දෙකම හටගන්නේ තාපගෝලය. තාපගෝලය තුලය. තාපගෝලය තුලය. මෙම දර්ශන දෙකම හටගන්නේ තාපගෝලය තුලය. ඔය ඔයගලන්ගේ රූපේ තියෙන පුතේ උත්තරාලෝකය. හරිද? ඒ රූපේ තියෙන උත්තරාලෝකයේ කලවල උත්තරාලෝකය කියලා නම් කරගන්න. හේතුව ඒ වලාකුළු තියෙන්නේ. හරි? අයිස් ඒ කියන්නේ අයිස් නෙමෙයි. ඒ වලාකුළු වලට
ද්‍රව ප්‍රදේශවල ඇති වෙච්ච ස්වභාවික සිද්ධියක් උදේ. කවුරුවත් ගෙනීලා මේ උත්තරාලෝකය ආයි කරලා නෙමෙයි. ඒක ඉබේ ඇති වෙච්ච සිද්ධියක්. ඒකට විද්‍යාඥයෝ නම් කරලා තියෙනවා මේ අලංකාරවත් දර්ශනයක් ඇති වෙනවා සූර්යාලෝකය නිසා. ආලෝකය තමයි දිස්නේ ගහන්නේ. ඒ නිසා ඒක ලොකු ලයිට් එකක් වගේ එනවා හස්සේ ද්‍රව ප්‍රදේශවල උත්තරාලෝකය. බහිර්ගෝලයමයි පුතේ එපිටම ගෝලය නේද? වායුගෝලයේ උඩින්ම තියෙන එක්කෙනා වායු අඩුයි යන්නේ. චුට්ටයි වාතයේ තියෙන හරිම තුනී. මේක තුනී ස්තරයක්. පුතේ මේක තියෙනවා එතකොට දැන් අපි ඉන්නේ පුතේ 120 නේ. තාපගෝලයේ තියෙන 120 සීමාව. ඔතනින් එහා එපිට 120 ඉඳන් 700 දක්වා තියෙන්නේ මොන ගෝලයද? බහිර්ගෝලය. එනම තේ කිලෝමීටර් 700 බෙදලා ගිය විදිය පැහැදිලිද? 15 50 80 120 700. හරිද? 120 ඉඳන් 700 අතර තමයි බහිර්ගෝලය අපට දකින්න ලැබෙන්නේ. වායු හැබැයි මම පුතේ ඉතාම අඩුයි. රස්නේ උෂ්ණත්වය ඇයි සූර්යාගේ රස්නේ හරියට තියෙනවා. ඒ නිසා තාපගෝලයටත් වැඩිය බහිර්ගෝලයේ උෂ්ණත්වය වැඩි. ඉහළට යන්න මම පුතේ උෂ්ණත්වය අධිකයි. ඔය අහලා තියෙනවද මම පුතේ අහසේ යනවා චන්ද්‍රිකා. නිකන් සමහර ගෙවල් වල කියනවා මේ ඔය ආච්චිලා සියලෙම හිතනවා අර ගහේ ඉඳන් මේ ගහට දෙයියෙක් මාරුණා කියනවා. දෙයියෙක් නෙමෙයි. අහසේ යා දකින්න පුතේ නිකන් එලියක් මේ එකපාරට අහසේ යනවා. එලියක් යනවා හිමීට. ඒක පේනවා යනවා. ඒ දෙයියෙක් නෙමෙයි පුතේ යන්නේ. මේ සැටලයිට් එක චන්ද්‍රිකාවක්. හරිද? ඔන්න චන්ද්‍රිකා තියෙන්නේ මම පුතේ බහිර්ගෝලය තුල. හරිද? අභ්‍යවකාශයට ලං වෙන්න තමයි චන්ද්‍රිකා රඳවලා තියෙන්නේ. හරිද? සංනිවේදන චන්ද්‍රිකා තුනක් තියෙනවා පුතේ ආදර්ශිකාක් මධ්‍යස්ථානයේ විසින් අපේ පෘථිවියේ ඉහළ ත්‍රිකෝණ ප්‍රදේශ තුනක රඳවලා තියෙනවා සංනිවේදන චන්ද්‍රිකා තුනක්. ඒකෙන් තමයි අපි ඉන්ටර්නෙට් ගන්නෙ. මේ ඕන තැනක තියෙන රටක තියෙන තොරතුරු ක්ෂණිකව ඕන රටක ඉඳන් ඕනෙක් කෙනෙකුට බලන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය චන්ද්‍රිකා තාක්ෂණය නිසා. පැහැදිලිද? රයිට්. ඒවට කියන්නේ සංනිවේදන චන්ද්‍රිකා කියලා. හරි තොරතුරු චන්ද්‍රිකා. ඒ කියන්නේ තොරතුරු සංනිවේදන චන්ද්‍රිකා කියලා තමයි අපි ඔයාලට කියන්නේ. පුතේ ඉතින් මේ කිලෝමීටර් 700න් එපිට තමයි එනම් වායුගෝලය හොඳටම තුනී දැන් අභ්‍යවකාශය එතන ඉඳන් පටන් ගන්නවා. දැන් ඔයාලට මම අර ගිය සතියේ කිව්ව විදියට මෙහෙම මේ උඩ අහසේ කිලෝමීටර් 15න් වැටක් ගහලා තියෙනවා. 50න් වැටක් ගහලා තියෙනවා. 80න් වැටක් ගහලා තියෙනවා. 120න් වැටක් ගහලා ඕව වෙන් කරලා තියෙනවා ගානේ අහසේ නෑ. අපිට මේ උඩ දිගටම පේනවා පුතේ අහසේ. දිගටම උඩ අපිට තාපගෝලය බහිර්ගෝලය දක්වා සමහර වෙලාවට පේනවා. නමුත් පුතේ විද්‍යාඥයෝ පරීක්ෂණ වලින් ඒ වායු වල උෂ්ණත්වය, ඝනත්වය, වායු පීඩනය ඔන්න ඔය සාධක අනුව ඒ මට්ටම් වලට පුතේ ස්තර වලට මේ වායුගෝලය වෙන් කරලා තියෙනවා. ඒම බෙදලා තමයි එතකොට අපි ඔයාලා ඉගෙන ගත්තේ. නැතුව මේක වෙන් කරලා නෑ පුතේ. වැටවල් ගහලා කම්බි ගහලා නේද? දැන් ඔයාලගේ ඉඩම් වල මායිම් වෙන් කරලා තියෙනවනේ ගෙදර. එහා පැත්තේ ඉදමත් එක්ක තාප්ප බැඳලා කණු ගහලා නේද? කම්බි දාලා එහෙම මේ ස්තර ගෝලයයි පරිවර්තී ගෝලයයි එහෙම වෙන් කරලා නේ. නමුත් විද්‍යාඥයෝ කියනවා මෙන්න මේ ස්තරයේ උෂ්ණත්වය මෙච්චරයි, මේකේ පීඩනය මෙච්චරයි, මේකේ තමයි හොඳටම වායු ගොඩක් තියෙන්නේ. අන්න එයාලට දැනෙච්ච වෙනස්කම් අනුව තමයි ඕක එහෙම වෙන් වශයෙන් ස්තර පහකට බෙදලා තියෙන්නේ. පැහැදිලිද? රයිට්. අපි පුරෝගණ යමු එහෙනම්. බහිර්ගෝලය වායුගෝලයේ ඊටාත්ම තුනී ස්තරය. ලියන්න තුනී. තුනී ස්තරය වේ. තුනී ස්තරය වේ. ඊළඟට මුහුදු මට්ටමින් දෙවනි තරුව බලන්න කිලෝමීටර්
150ක් දුරක සිට 120 නේද? 120 පමණ දුරක සිට ඉහළට කියන වචනේ highlight කරමු. ඉහළට කියන වචනේ highlight කරමු අපි. බහිර්ගෝලය පිහිටයි. බහිර්ගෝලය පිහිටයි. ඊළඟ වාක්‍ය කියවන්න. ඊළඟ වාක්‍ය කියවන්න. ලෝනි මෙම ප්‍රදේශය උදේ විහිදෙනවා අභ්‍යවකාශය තෙක් යන ස්ථානයේ අභ්‍යවකාශය තෙක් විහිදී පවතී. නමුත් අභ්‍යවකාශයේ සමග එක්වන මායිමක් පුතේ විද්‍යාඥයෝ හරියටම කියලා නැහැ. තේරුණාද? ඔන්නමයි පුතේ නම් ප්‍රධාන ස්තර 5 අපි කතා කරලා ඉවරයි. අපි වීඩියෝ දෙක බලමු නේද? එකක් තියෙනවා පුතේ ඉහළ අභ්‍යවකාශයේ ඉඳන් හරි බයයි ඒක. ඒකට බලමු. මිනිහෙක් පනිනවා පුතේ පොළවට. හරි. එයා පොළවටම ලස්සනටම ලෑන්ඩ් කරලා එනවා. ඒකත් එක්ක මම ඔයාලට මෙතෙක් විස්තර කරපු ස්තර 5 ලස්සන දෙක දෙනවා. අපි දෙකම බලලා ක්ලාස් එක නතර කරමු. හරිද? රයිට්. පොඩක් ඉන්න විනාඩි කිහිපයක් ෂෙයා කරනකම්. ආවද පුතේ වීඩියෝ එක? Smile and learn. Today in our video series about the layers වීඩියෝ එක ආවද පුතේ? මැසේජ් එකක් දාන්න. වීඩියෝ එකක් ආවද වට පෘථුවියක් පේන වීඩියෝ එකක් ආවද? ඇහෙන්නේ නැද්ද මාව? වීඩියෝ එක the atmosphere is the outer layer that surrounds the earth. It's formed by gases that protect the planet from outer space dangers like solar flares or small objects flying in space. Oxygen, that is an essential element for life, is found in this layer. The atmosphere also helps to control the temperature of පරිවර්තී ගෝලය සීමාවේ පෙන්නුයි. ඔක්සිජන් වැඩි කියන්නේ මේ අපි ඉන්න සීමාව. the planet. We would find it hard to survive without the atmosphere. The different space dangers like solar flares or small objects flying in space. Oxygen, that is an essential element for life, is found in this layer. The atmosphere also helps to control the temperature of the planet. We would find it hard to survive without the atmosphere. The difference between day and night temperatures would be huge. Depending on how high we get, the composition of the atmosphere changes, dividing itself into 5 main layers: the troposphere, the stratosphere, the mesosphere, the thermosphere, and the exosphere. The troposphere is the layer closer to the surface of the Earth. It measures approximately 10 kilometers high. Clouds are found in the troposphere, and weather phenomena like wind, rain, or snow occur here as well. Air, that is much needed for life on the planet, is found in the troposphere. That's why we should make sure not to contaminate it. The stratosphere extends to an altitude of 10 to 50 kilometers above sea level. The ozone layer is part of the stratosphere, and it's very important because it protects our planet from harmful UV sunlight rays. The ozone layer is getting thinner and thinner as air pollution rises. Did you know that airplanes fly in the stratosphere to avoid turbulence?
The mesosphere extends to an altitude of 50 to 85 kilometers above sea level. The mesosphere is the coldest layer of the atmosphere. Temperatures can drop down to 90 degrees Celsius below zero. Shooting stars occur in the mesosphere. These are meteors that travel through space. As soon as they hit the mesosphere, they start burning up, leaving a tail behind them. The thermosphere extends to an altitude of 85 to 500 kilometers above sea level. This layer is the warmest of all 5 layers. Air temperature on the surface of the Earth is kept constant thanks to the thermosphere. In this layer, temperatures can rise to more than 2,000 degrees Celsius. The International Space Station orbits the Earth within the thermosphere. Impressive natural phenomena like the northern and southern lights occur in the thermosphere. The exosphere is the most distant layer from the Earth's surface. It extends to an altitude of approximately 500 to 10,000 kilometers above sea level. Air in the exosphere is very thin. There's nothing but hydrogen and helium there. This layer is our outermost limit with space and protects us from solar flares. Satellites orbit the Earth within the exosphere. These are the 5 layers of the atmosphere. Satellites orbit the Earth within the exosphere. These are the 5 layers of the atmosphere. Very interesting, right? ආරක්ෂිත ස්තරත්නේ 5ක් තියෙනවා. ඒ තමයි වායු ගෝලය. දැක්කනේ නේද? හරි. අපි ඊළඟ වීඩියෝ එකට Did you like the video? We have so many more. Subscribe by clicking on this. පොඩ්ඩක් ඉන්න පුතේ වීඩියෝ එක සංගවිලා තියෙන්නේ මේ තැනක ඒක අපි හොයාගමු මිනිත්ක් දාලා විනාඩි කිහිපයක් ඉන්න හොඳේ ඒක තමයි ලස්සනම වීඩියෝ එක උඩ ඉනම් පයින්නෝ මිනිහෙක් හැරෙන්නේ නෑ හැබැයි ඒ ගිඩ සාර්ථා පොතටද යන්නද ඔව් ඔව් සමහර විට යාගේ වාර්තාවක් වෙන්නත් ඇති ඔන්නේ ඒ වීඩියෝ එකේ උඩම ඉඳන් පුතේ පොළවට පනින්නේ ඒ කියන්නේ වායු ගෝලය හරියදී ආ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඔයා බලන්නකෝ මේ විනාඩියක් ඉන්න මට ඒක හොයාගන්න බෑ. වීඩියෝස් ගොඩක් තියෙනවානේ දැන් මේ මේක. ඒකේ නම් දාන්නද නැද්ද ඒක නේද චුට්ටක් ඉන්න බලන්න ඒක පුතේ හොයාගන්න බෑනේ මේ ඔයාගේ group එකට තව ටිකකින් දාන්නම් ඒක හොඳේ ඔයා ෆෝන් එකෙන් බලන්න හරි අපි එහෙනම් අදට නතර කරමු අවුන්නේ කොහේ හරි ඇතුලේ මේ ලැප් එකේ මට හොයාගන්න බෑ ඒක හොයලා දාන්න හොඳේ නැත්නම් ආය අලුතෙන් ආයුබෝවන් හරි එහෙනම් ආයුබෝවන් ටීචර් ආයුබෝවන් ආයුබෝවන්
good night good night good night teacher. හරි පළවෙනි පොත හොඳට පාඩම් කරගන්න ඕනේ පළවෙනි පොතෙන් විතරයි එන්නේ පළවෙනි පොතෙන් විතරයි එන්නේ ටෙස්ට් එක හරි හරි අනිත් පාඩම දක්වා පාඩම් කරන්න පාඩම් 10කින් එනෝනේ ටෙස්ට් එක හරි එහෙනම් මම අහනවා මෙහෙන් I1 සිය ආයෙත් පරිස්සමෙන් ඉන්න. පරිස්සමෙන් ඉන්න කට්ටියම මමින් ඉන්න ටීචර්